සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩි වේවා ඔබට රටට සහ ලෝකයටම. උදා වෙලා තියෙනවා මාර්තු මාසයේ 14 වෙනිදා 2022 අවුරුද්දේ. අපි කවි දෙකක් අහලා තියෙනවා පොඩි කාලේ ඉඳලා. එකක් තමයි සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව එකක්. තවත් එකක් අහලා තියෙනවා. ඒ තමයි පායනා කාලෙදී රෑදවල් මහන්සි වී. පළවෙනි එක ඒකේ සාදුකින් පෙළෙන උන් ඒක කමියුනිස්ට්වාදී. එහෙම නැත්නම් ඒක වාමාංශිකයි. ඒක මාක්ස්වාදී. ඊළඟට පායනා කාලෙදී ඒක ධනවාදී. ඒක නිසා එක කට්ටියක් එක සින්දුවක් කිව්වා අනිත් කට්ටිය අනිත් සින්දුව කිව්වා. එක සින්දුවක් කියන කට්ටියට අනිත් අය විරුද්ධ වුණා. ඕක තමයි වැඩේ. හැබැයි මේක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයනේ නමින් එහෙම නිසා අපිට අමතක වෙච්ච දේ තමයි මේ සින්දු දෙකම එකට ගලපන එක. ඒක තමයි වෙන්න ඕනේ දේ. ඒක තමයි අමතක වෙච්ච එක. ඒ නිසා සාදුකින් පෙළෙන උන් එතනින් පටන් අරගෙන ඉවර කරන්න වෙන්නේ රෑදවල් මහන්සි වී කන්ට දේ රැස් කරව. සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව කියලා විප්ලවයට පෙළ ගැසුවාට උත්තර හම්බුණාද කියන එක ඉතිහාසයේ දේවතාවක් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා සාදුකින් පෙළෙන උන් රෑදවල් මහන්සි වී කන්ට දේ රැස් කරව කියන එක තමයි සත්තාව. නැද්ද කියලා බලන්න කල්පනා කරලා ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල දුටුවාම මේ කාරණාව තවදුරටත් ඔබට හිතේවි. පත්තර හැම එකේම වගේ ප්‍රධාන සිරස්වලේ කිව්වම ඔබට හිතේවි අද රාත්‍රිය නම් උදා වෙන්න එපා කියලා. අද රාත්‍රී සිට බස් ගාස්තුව 15%කින් ඉහළට බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට. අවම බස් ගාස්තුව රුපියල් 20ක් වෙයි. ඩීසල් ප්‍රමාණවත් නැහැ. බස් වලින් 80%ක් ධාවනයට නැහැ. හැබැයි ලංකම බස් රථ 8500ක් සූදානමින් කියලා ලංකම වාර්තා කරනවා. පාසල් ඇරඹීම නිසා පෞද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් ධාවනයට පියවර. ඉන්දික හේවා විතරණ තමයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ. ඒ අනුව පෞද්ගලික බස් සංගම් 20%ක 30%ක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලුම් කරනවා. හැබැයි රජය යෝජනා කර සිටින 15%ක බස් ගාස්තු වැඩිවීමක් මේ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද පැවැත්වෙන ඉදිරිපත් කිරීමට නිමිතයි. ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී තීන්දුව ගැනීවි. ඒ අනුවයි අනාවැකි පළ කරන්නේ අද රාත්‍රී සිට බස් ගාස්තුව 15%කින් ඉහළට කියලා. අද පුවත්පතේ සිරස්වලේම තමයි ලංකාදීපයත් වාර්තා කරන්නේ නිමල කොඩිතුවක්කු බස් ගාස්තුව 15%කින් නගී. අවම ගාස්තුව රුපියල් 20යි යෝජනාව අද කැබිනට්ටුවට දුම්රිය ගාස්තුත් ඉහළට පාසල් වෑන් ගාස්තුත් ඉහළ නංවයි ත්‍රියෝද අවම ගාස්තුව රුපියල් 70යි කියලා ලංකාදීපය වාර්තා කර සිටිනවා. ත්‍රියෝද අවම ගාස්තුව රුපියල් 70යි කියලා ලංකාදීපය වාර්තා කරනවා. තවදුරටත් අපිට විමසන්න පුළුවන් සමහර පුවත්පත් වාර්තා කරන රුපියල් 80යි කියලා මේ පිළිබඳ එකඟතාවක් නැහැ. කොහොම වුණත් දුම්රිය ගාස්තුත් ඉහළට කියලා ලංකාදීපේ වාර්තා කරනවා. ඒ අතරේ දුම්රියෙන් ගමන් කරන මගීන් ප්‍රමාණය 40%කින් පමණ වැඩි වෙලා කියලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. දිව ඉනේම පුවත්පත දිව ඉන පුවත වෙන්නෙත් ඒකම තමයි දිව ඉනේම පුවත වෙන්නෙත් ඒකම තමයි චමින්ද සිල්වා අකිත පෙරේරා සහ ප්‍රදීප් සමරකෝන් වාර්තා කරනවා 20%කින් ඉල්ලුවට දෙන්නේ 14යි 15 අතර ගාණක් බස් ගාස්තු ඉහළට. අවසන් තීරණය අද කැබිනට්ුවේදී අවම ගාස්තු රුපියල් 20ක් වෙන ලකුණු කියලා අලුත් ප්‍රවාහන මැතිතුමාගේ බරපතල මුණත් එක්කව අද දිවෙන පුවත්පතේ ඉසිරස්සලේ වාර්තා කරනවා. ඊළඟට ඒ ෆස්ලම් වාර්තා කරනවා අරුණ පුවත්පතේ ප්‍රධාන ඉසිරස්සලේ ඒ කාරණාව මතමයි බස් ගාස්තු වැඩිවීම අද රෑ 12න් පසු අවම ගාස්තු රුපියල් 20යි ඇමති දිලුම් කියයි කියලා වාර්තා කරන්නේ. ඉන්ධන මිල වැඩිවීම සැලකිල්ලටගෙන බස් ගාස්තුව වැඩි කිරීමටද ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය කළා කියලා ඒ ෆස්ලම් වාර්තා කරනවා. යනුව පහුගේ සතියන්තෙත් බස් රථවලින් 10% ධාවනය වුණේ කියලා සඳහන් කරනවා පෞද්ගලික බස් සංගම්. අද ඉස්කෝල පටන් ගන්න නිසා ඊට වඩා වැඩි බස් ප්‍රමාණයක් ධාවනය කිරීමට ඔවුන් සූදානම් කියලාත් කියනවා. ඒ අතරේ අනුරාධා හේරත් සහ සමනි ශේෂාදි තමයි වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල ආණ්ඩුව පෙරළන කැරල්ල ජවිපෙ කොළඹින් අරබයි කියලා වාර්තා කරනවා. ආණ්ඩුව පෙරළන කැරල්ල ජවිපෙ කොළඹින් අරබයි කියලා එක ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරනවා. ඒ අනුව ආණ්ඩුව බලයෙන් පහ කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ ගොවි ධීවර කාන්තා ඇතුළු සියලු ක්ෂේත්‍ර එක් කරන ප්‍රථම දැවැන්ත විරෝධය ලබන සතියේ කොළඹදී පවත්වන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මව්බිමට පැවසිය කියලා මව්බිම වාර්තා කරනවා. ආණ්ඩුව පෙරළන කැරල්ල ජවිපෙ කොළඹින් අරබයි කියලා ජවිපෙ කැරළි ගැන කිව්වයින් පස්සේ 71 89 ඉතිහාසය ගැන කියවපු දන්න කියන
උදවියට ඇඟ කිලිපුලා යනවා ඇති. යතර සවිශේෂාධි වාර්තා කරනවා ජනතාවට පාරට බහිනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කරන ප්‍රකාශය. රටේ ජනතාවට පාරට බහිනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බදුල්ලේදී පැවසියේ. ඔළුවේ ප්‍රශ්න ගොඩක් තියාගෙන කරන්න දෙයක් නැති හින්දා ඉන්නවා. පසුගිය වසර දෙකේදී රජයේ තීන්දුව తీරන කණිදී අපි සම්බන්ධ කරගත්තේ නැතයි සිරිසේන මහත්මයා කිව්වා. සම්බන්ධ කරගත්තා නම් මොනවා වෙයිද? කලින් පහේ මොකද තත්ත්වය කියලත් නිකම් මතක් කරලා තියෙයි. කොහොමුණත් විරෝධය ගැන කිව්වයින් පස්සේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා විරෝධතා පිළිබඳව. ඒ අනුව සමගි ජන බලවේගයේ විරෝධතාව හෙට කොළඹදී කියලා වාර්තා කරනවා. නිමිත්ත මොකද්ද? රට විනාශය බේරගමු සජබ හෙට පාරට බහි. ඒ විදිහට ලංකාදීපේ වාර්තා කරද්දී නිමල කොළුතුවක් වාර්තා කරනවා ජනතාද්‍රෝහී රජයට තවත් සහාය දිය යුතු නැහැ කියලා ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත්මයා කරන ප්‍රකාශය. ආණ්ඩුවේ කාර්යභාරයට විරෝධය පළ කරමින් අමාත්‍යාංශයේ වගකීම් වලින් අමාත්‍ය දුහුරේ වගකීම් වලින් ඉවත්ව සිටින බැවින් තම අමාත්‍ය දුහුරට අලුත් කෙනෙකුන් පත් කර ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ජනතාද්‍රෝහී රජයට තවත් සහාය දිය යුතු නැහැ කියලා කියන්නේ කැබිනට් ඇමති වාසුදේව නානායක්කාර මහත්තයා. දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සුදුසුකම් නැති අයට වාහන දෙන්න ලොතරැයි මණ්ඩලය රුපියල් බලන්න ගණන් කළා කීයද කියලා 25 කෝටි 90 ලක්ෂ සමාවෙන්නේ ගාන එකතු කරලා බලන්න වෙනවා මිලියන 2.5ක්. එහෙම නැත්නම් 25 ලක්ෂ 90545ක් වැය කළා කියලා සමාවෙන්න වාර්තා කරනවා. 25 ලක්ෂ 90545ක් වැය කළා. ස්වර්ණ විජයකෝන් නුවන් කොඩිකාර සහ සංධ්‍යා කරුණාරත්න වාර්තා කරන්නේ සුදුසුකම් සපුරා නොතිබූ ප්‍රවාහන හිමිකම් නොමැති සමාවෙන්න සුදුසුකම් සපුරා නොතිබූ නිලධාරීන් 8 දෙනෙකුට නිල වාහන සහ ඉන්ධන ලබා දීම වෙනුවෙන් ලොතරැයි මණ්ඩලය 2017-18 වර්ෂවලදී රුපියල් 25 ලක්ෂ 90545ක මුදලක් ගෙවා තිබෙන බව කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණ වුණා කියලා වාර්තා කර සිටිනවා. කෝප් කමිටුව මහාචාර්ය චරිත හේරත් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙච්ච අවස්ථාවේදී ගිනිගත් නැවේ කෝටි 348ක වන්දියෙන් තාම අය කරගෙන තියෙන්නේ කෝටි 5යි කියන කාරණාවත් අනාවරණ වුණා කියලා අද ලංකාදීපයට සුජිත් හේවාචුලිගේ සහ අංජුල මහේක වීරරත්නත් වාර්තා කරනවා. මේ කාරණා දෙකම සඳහන් කරනවා. අද දිනවිලි පුවත්පත ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කරන්නේ රුපියල් 25 කෝටි 90 ලක්ෂ 545ක් ගෙවලා තියෙනවා. හරියට නිකන් ලොතරැයි දිනුමක අවසාන අංකය කියන වගේ 25 ලක්ෂ 90545ක් වැය කරලා තියෙනවා. සුසුකම් තියුනෙත් නැතුළු එහෙම අයට වාහන දෙන්න අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි ඒ. ප්‍රධාන සිරස්තල අහගෙන ඉන්නේ දරුවෝ ඔක්කොම ඉස්කෝලේ යන සූදානම් වෙන අතරතුරේදී. පුවත් සිරස්තල අතරේ දරුවන් ගැන තවත් සෝචනීය පුවත් පවා තියෙනවා. උදේ පාන්දරම නොකියා ඒවා මතුවට කියන්න ඉඩ තියාගත්තා වාර්තා කරන්න සූදානම්. අද මාර්තු මාසේ 14 වෙනිදා 1879 මාර්තු මාසේ 14 වෙනිදා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් ඉපදුනේ. ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා කියන්නේ කලින් සියවසේ ජීවත් වෙච්ච විශිෂ්ටතම ප්‍රඥා. එහෙම මොලයක් වෙන කාටවත් තිබුණේ නැහැ කියලා තමයි කියන්නේ. අපේ අයින්ස්ටයින්ලත් අද ඉස්කෝලේ යන්න ලෑස්ති. සියලු පාසල් සිසුන් අද සිට පාසල් වලට අද පුවත්පත වාර්තා කරනවා. උසස් පෙළ විභාගයේ පැවැත්වීම හේතුවෙන් මාසක පමණ කාලයක් නිවාඩු ලබා දී තිබූ පාසල් පසුගිය සඳුදා සිට යලි ආරම්භ වූ අතර එම සතිය තුළදී පාසල් වලට සිසුන් ගෙන්වුවේ කොටස් වශයෙන් සියලු පාසල් සිසුන් අද සිට පාසල් වලට. ඒ වගේම අයින්ස්ටයින්ල වෙන්න ශිෂ්‍යත්වයේ පාස් වුණත් පුළුවන් බැරි වුණත් පුළුවන්. ශිෂ්‍යත්වයේ පාස් වුණා කියලා අයින්ස්ටයින්ල වෙන්න බැරිකමකුත් නෑ වගේම එහෙම පුළුවන්කමකුත් නෑ වගේම අනිත් පැත්තෙන් ගත්තම ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා අයින්ස්ටයින්ලා වෙන්න බැරිකමකුත් නෑ. පහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව අද පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම අද පුවත්පත ඒ වගේම අරුණ පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් කිහිපයක් මේ පිළිබඳව වාර්තා කර සිටියා. කඩයිම් ලකුණුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ප්‍රකාශයට පත් කළ ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල කියන දිස්ත්‍රික්කයන්හි අවම ලකුණු සීමාව 152යි. කට් ඔෆ් එක 152යි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල. ඊට අමතරව හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව 148යි. පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල සහ මොණරාගල කියන දිස්ත්‍රික්කවල සීමාව 146යි. නුවරඑළිය, අම්පාර සහ ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ශිෂ්‍යත්වයේ 145යි. වවුනියාව සහ මුලතෙව් දිස්ත්‍රික්කයන්හි එම ලකුණු සීමාව පිළිවෙලින් 142ක් සහ 140ක් කියලා අද වාර්තා කර සිටිනවා. ඒ අවම ලකුණු මට්ටම
ඊළඟට මේ උපරිම ලකුණු මට්ටම පාන් ගෙඩිය 110ට නගී. පාන් ගෙඩිය 110ට නගී බත් පැකට් බේකරි නිෂ්පාදන කෙටි ආහාරවලත් මිල ඉහළට කියලා අද පුවත්පත වාර්තා කර සිටිනවා. අද පුවත්පත මුල් පිටුවේ තීරුවක් පළ කරනවා මිල ඉහළට ගියපු දේවල් පිළිබඳව. තිරිඟු පිට මිල ඉහළ යාමත් විශේෂයෙන්ම තිරිඟු පිට මිල රුපියල් 35කින් ඉහළ දැමීමත් සමග පාන් රාත්තලක මිල පසුගිය 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළා. යනුව පාන් රාත්තලක මිල රුපියල් 110 දක්වා ඉහළ යන අතර බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන මිලද රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කර ඇත. එතකොට දැන් දරුවෝ ඔක්කොම ඉස්කෝලේ යන්න පටන් ගත්තා. බනිස් ගෙඩියක් එහෙම නැත්නම් පාන් පෙති දෙකක් කෑම පෙට්ටියට දාන පුරුද්ද තවමත් තියෙන නිසා එතකොට එකපාරටම සතියක ඒ කියන්නේ සතියන්තයක් ඉවර වෙලා ආයි අලුත් සතියක් ආරම්භ වෙද්දී කොහොම මුදලක් වැඩිපුර පර්ස් එකෙන් එළියට යන්න වෙනවද කියන එක දැනෙනවා. එහෙම වුණාම බනින්නේ ආණ්ඩුවට ඒකේ සාධාරණත්වයක් තියෙනවා. බැන්නට කමක් නැහැ. හැබැයි චතුර පමුණුවද ලිපියක් ලියනවා යුක්‍රේනයේ ගිනි ගන්නා විට දික්වන ලංකාවේ තෙල් පෝලිම. යුක්‍රේනයේ ගිනි ගන්නා විට දික්වන ලංකාවේ තෙල් පෝලිම. පාන් කියා ගන්නට නොහැකි ලෙස පාන් මිලද අධික ලෙස ඉහළ ගොස් ඇත. දැන් පාන් ගෙඩියක මිල රුපියල් 110 ඉක්මවා ඇත. යුක්‍රේන ආක්‍රමණයේද තිරිඟු පිට මිල ඉහළ යාමට කෙලින්ම බලපෑමක් ඇති කර තිබේ. මන්ද ලෝකයේ තිරිඟු අපනයනෙන් 30ක් තිරිඟු 19ක් සහ තිරිඟු අපනයනෙන් 30ක් තිරිඟු 19ක් සහ ආහාර සැකසුම් සඳහා භාවිත කරන සූර්යකාන්ත තෙල් වලින් 80ක් යුක්‍රේනයේ සහ රුසියාව නිපදවයි කියලා වාර්තා කරනවා. ඒ වගේම වර්තමානයේ ලංකාව වගේම ලෝකෙම බරපතල ජීවන වේදම් අර්බුදයකට ලක්ව තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම රුසියානු යුක්‍රේන ගැටුමත් සමගය. ඇස් උඩ යන තරමට තෙල් ගෑස් මිල ඉහළ යන්නේ ඒ නිසාය. ලොව දෙවැනියට තෙල් නිපදවන්නේ රුසියාවයි. රුසියාවට සම්බාධක පනවන විට බොරතෙල් මිල ඉහළ යන්නේ ඇස් රතු කරගෙනය. කිව් නගරයට ෂෙල් වැටෙන විට පන්නිපිටිය මොරකිටියේ තෙල් පෝලිමද දික්වේ. කිව් නගරයට ෂෙල් බෝම්බ ප්‍රහාර ෂෙල් වෙඩි වැටෙනකොට පන්නිපිටිය විතරක් නෙවෙයි ආයි කහටගස්තිගිල අනුරාධපුර පොළොන්නරුව ත්‍රිකුණාමලේ හම්බන්තොට සූරියාව මේ ඕනම තැනක තෙල් පෝලිම දික් වෙනවා. ආණ්ඩුවට බනිමින් හෝ පෝලිමේ සිටිය යුතුය. නමුත් කවුරුන් හෝ ආණ්ඩු කරත් මේ අවුලෙන් ලෙහෙසින් ගැලවිය නොහැක. බොරුවට වොයිස් කට් දීමෙන් මේ අවුලෙන් ගැලවිය නොහැක. පුටින්ගේ යුද්ධය සහ රුසියානු බොරතෙල් සැපයුම බලශක්ති මත එහි ප්‍රතිවිපාක 1973 අරාබි තෙල් සම්බාධක හා සැසඳිය හැකි විශාල සැපයුම් කම්පනයකට වෙළඳපොළ තල්ලු කර තිබේ. යුක්‍රේනය ගිනි ගන්නා විට දික්වන ලංකාවේ පෝලිම තෙල් පෝලිම් ගැන මතක් කරනවා චතුර පමුණ විශ්ලේෂණාත්මක ලිපිය නිසා අපේ අදහස් ඉදිරිපත් කරන්න නැතුව ඒ අදහස උපුටා දක්වන කල්පනා කළා. ඒ අනුව පාන් පෙත්තේ බනිස් ගෙඩියේ සහ තෙල් පෝලිමේ ඉදිද්දි මිල වැඩි වෙද්දි මේවා ගැනත් හිතන්න වෙනවා. හැබැයි මේ ජාත්‍යන්තර තත්ත්වයන් ලංකාවට බලපාන එක අවම කරගන්න කළමනාකරණය කර ගැනීම තමයි රජයක වගකීම. ලෝක තත්ත්වය එහෙමයි කියලා අපිටත් බෑ අත් දෙක බැඳගෙන ඉන්න. ඒ වගේම පුරවැසියන්ටත් බෑ. ඒ වගේම රජයකටත් බෑ. විපක්ෂ නම් මේ වෙලාව වැඩ කරාවේ. මොකද පීඩනයට පත් වෙන්න ඔවුන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙනවා. හැබැයි ඔවුන්ට විසඳුම් තියෙනවාද තිබුණාද කියන එක අනික් පැත්තෙන් කල්පනා කරලා බලන්න වෙනවා. ඒ අතරේ ගෑස් සිංගය තවදුරටත් පවතිනවා. ලිට්‍රෝ ගෑස් රුපියල් 835කින් ඉහළටද ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා. හැබැයි මෙච්චර මුදලකින් නෙවෙයි රුපියල් 750කින් පමණ වැඩි වෙන්නට නියමිත බව තමයි සඳහන් කර සිටින්නේ. කොහොම වුණත් මිල තවම කීයද කියලා නැහැ. 835කින් ඉහළ දාන්න තමයි ලිට්‍රෝ ගෑස් සමාගම ඉල්ලා සිටින්නේ. මේ අතරේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850 වෙයි කියන පුවතත් අද පුවත්පත වාර්තා කරනවා. සිමෙන්ති මිල ඉහළ දැමීමට පෙර කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නිල වශයෙන් මිල පැවතුනේ රුපියල් 1375යි. හැබැයි වෙළඳපොළ තුල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1500 ඉක්මවා අලෙවි කරමින් පැවතුන 1500 නෙවෙයි 2000 පනල අලෙවි වුණා. සිමෙන්ති මිල 1850 දක්වා ඉහළ ගියද සිමෙන්ති හිඟේ තවදුරටත් රට පුරා පවතින බව වාර්තා වෙනවා. සිමෙන්ති මිල ඉහළ ගියා කියලා ඉදිකිරීම් අඩුුනේ නැහැ. ඉදිකිරීම් සාමාන්‍යයෙන් 20කින් පමණ වැඩි වෙලා කියලා වාර්තා කරනවා. එහා මෙහා ගියාමනත් පේන්න තියෙන කාරණාව තමයි පහුගිය කාලේ ලොක්ඩවුන් නිසා හරියට වැඩ කරගන්න බැරි වුණා. තාප්පයක් බඳින එක, ගෙදර රිපෙයාර් කරගන්න එක මේ ආදී කටයුතු වල ඉඳලා ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයක් වෙලා තියෙනවා. 20කින් කියන සංඛ්‍යාලයකනේ ඇස් මට්ටමේ වුණත් බැලුවම පේන්න තියෙනවා. ඊළඟට ත්‍රිරෝද රථයේ පළමු කිලෝමීටර රුපියල් 80ක් වෙයි කියලා අද පුවත්පත වාර්තා කරනවා. මේ එක සංගමයක් කරන ඉල්ලීම. හැබැයි අද ලංකාදීපත් වාර්තා කර සිටියා රුපියල් 70ක් තමයි
ආරම්භක මිල කියලා සඳහන් වෙන්නේ. ඒ පිළිබඳ නියාමනයක් නැහැ. මේ අතරේ පාසල් ළමින් ප්‍රවාහන ගාස්තුව 3%ත් 15% අතර මුදලකින් ඉහළ යාමට නියමිත බව අද පුවත්පත වාර්තා කරනවා. දැන් මේ තත්ත්වය ඇති වෙන්නේ රුපියල නම්‍යශීලී කිරීමේ ප්‍රතිඵල විදියට රුපියල් නම්‍යශීලී කිරීමෙන් එන අභියෝගයට මුහුණ දෙන්න සූදානම් කියලා මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශය අද පුවත්පත වාර්තා කරනවා. රටට ගලා එන විදේශ විනිමය වැඩි විය හැකි බව මහ බැංකුව අධිපතිවරයා පෙන්වා දෙයි කියලා තමයි අද පුවත්පත සඳහන් කර සිටින්නේ. උපුටා ගන්න කැමති අද පුවත්පතෙන් ඒ පුවත. ඒ අනුව මහ බැංකුව අධිපති අජිතිමාඩ් කබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා රුපියල නම්‍යශීලී කිරීමෙන් එන අභියෝගයන්ට මුහුණ දෙන්න සූදානම්. පසුගිය සති කිහිපය තුළදී ලෝකයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ අර්බුදය හරහා ලෝකයේ සියලුම ආර්ථික කටයුතු ඉතා විශාල අභියෝගයන්ට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි පාවිච්චි කරමින් තිබූ සමහර මෙවලම් ටූල්ස් අපිට වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි මේ සතියේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව රුපියල තවදුරටත් නම්‍යශීලීකරණ භාවයට පත් කරන්න අපි තීරණය කළේ. පොළි අනිපාතකය වැඩි කිරීමට තීරණය කළේ. අපි දන්නවා මේවායින් සමහරට විවිධ ප්‍රතිවිපාක ජන ජීවිතයට ලැබෙන්න පුළුවන්. අයහපත් ප්‍රතිවිපාක. නමුත් දිගුකාලීන ස්ථායී භාවය රැක ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඒ තීරණය අරගෙන තියෙනවා. මේ අවස්ථාවේදී රුපියල වැඩිපුර නම්‍යශීලීත්වයක් ලබා දෙන්න කටයුතු කරද්දී රුපියලේ අගය පිරිහෙන්නට පුළුවන්. අපි දැක්ක යම්කිසි පිරිහීමකට පත් වී තිබෙනවා. ඒ වුණත් ඒ හරහා තවත් සුබදායී කටයුතු සිදු වෙන්න පුළුවන්. ඒව තමයි රටට ගලා එන විදේශ විනිමය වැඩි වෙන්න පුළුවන්. ඒ තුලින් අපේ අනිකුත් තිබෙන සාධක තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන් කියලා ශමලේ පෙරේරා වාර්තා කරන රුපියල නම්‍යශීලී කිරීමෙන් එන අභියෝග වලට මුහුණ දෙන්න ලෑස්ති කියලා මහ බැංකුවේ අධිපතිවරයා කරන ප්‍රකාශය. එතුමා විතරක් නෙවෙයි අපිටත් මුහුණ දෙන්න වෙනවා නේ. ඒකනේ වැඩේ. ඊළඟට ඖෂධ මිල හිතුමතේ වෙනස් කිරීමට කිසිදු අවසරයක් නැහැ කියලත් අද පුවත්පත සඳහන් කර සිටිනවා. මේවා උපුටාගන්නේ අද පුවත්පතෙන් හිතුමතේ වෙනස් කරන්න බෑ. නිදර්ශනී වික්‍රමසිංහයි වාර්තා කරන්නේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමුණු උපුට දක්වමින් වාර්තා කර සිටින්නේ. එම අමාත්‍යංශය සඳහන් කරන විදිහට ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදු වෙනසට අනුපාතික රුපියල් වලින් ගත්තොත් 29%ක වැඩි කිරීමක් සිදු වෙනවා. ඖෂධ මිල, බෙහෙත් මිල 29%කින් වැඩි වෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව විසින් ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිල පාලනය කරන බවට පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යාංශය ව්‍යාපාරිකයන්ට හිතුමතේ ඖෂධ මිල වැඩි කිරීමට අවසර ලබා දී නොමැති බව සඳහන් කළා. පාලන මිල ඉවත් කළා වුණාට හිතුමතේ ඖෂධ මිල වැඩි කරන්න ව්‍යාපාරිකයන්ට ඉඩක් නැහැ. 29%කින් වැඩි කරන්න තමයි මිල පාලන කමිටුව තීරණය කළේ කියලා අමාත්‍යාංශය සඳහන් කරනවා. ඊළඟට අදත් පැය 3 විනාඩි 45ක් විදුලිය කැපෙයි කියලා ලංකාදීපේ වාර්තා කරනවා. මේක අද පුවත්පත නම් වාර්තා කරන තිබුණේ අද පැය 7ක් විදුලිය කැපෙයි කියලා. කොමුණත් අදත් පැය 3 විනාඩි 45ක් විදුලිය කැපෙයි. නැව් 4ක් රිවර්ස් කරලා තියෙන්නේ. තව නැවකට ඉඩ දෙන්න එහෙම නෙමෙයි වෙන්නේ නැති. ගෑස් නැවකට ඉඩ දෙන්න එහෙම නෙවෙයි වෙන්නේ නැති. නැව් 4ක් රිවර්ස් කරයි කියලා වාර්තා කරනවා දිවයින පුවත්පත. නැව් 4 රිවර්ස්, නැව් 4ක් රිවර්ස් කරයි. ඩීසල් හිඟේ තවදුරටත් කියලා වාර්තා කරනවා. ඊයේ රාත්‍රියේත් අපි දැක්කා ඩීසල් ගන්න ඩීසල් වාහන පොලිමේ තියෙන හැටි. ඒ අනුව අද වාර්තා කරනවා මේ දිවයින පුවත්පත මේ පුවත චමින්ද සිලෝවේ වාර්තා කරන්නේ තෙල් සංස්ථා විසින් ඉන්ධන හිඟය අවසන් කර ඇති බවට ප්‍රකාශ කළද කොළඹ මහනුවර පුත්තලම මාතලේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඉන්ධනහල් අසල ඩීසල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඊයේත් වාර්තා වී තිබුණා. ඩීසල් හිඟේ මේ සතිය අවසන් වෙන විට හමාර වන බව බලධාරීන් ප්‍රකාශ කළද මේ සතිය අවසන් වන තෙක් එය පවතුණු ඇතැයි කණජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසනවා. ඊයේ මුතුරාජ්‍යවල පරයන්තය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක පමණ ඩීසල් තොගයක් ගොඩබෑම සිදු කළත් ඒ දින 3-4කට ප්‍රමාණවත් බවද ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර පෙට්‍රල් සහ ඩීසල් නැව් 4ක් එළඹෙන 17 සහ 18 දිනවල පැමිණීමට නියමිතව තිබුණත් එම ඉන්ධන නැවුද අවලංගු වී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසනවා. සපුගස්කන්ධ පිරිපහදුව මගින් නිපදවනු ලැබූ ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක පමණ තිබෙන අතර තව දින කිහිපයකින් බොර තෙල් අවසන් වීම නිසා එම පිරිපහදුව නැවත නවතා දැමීමට සිදුවන බව තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඩීසල් නැව් 4ක් රිවර්ස් කරයි කියලා. යනුව සල්ලි නැති නිසාද ඩොලර් නැති නිසා නම් වෙන්න බෑ. කප්‍රාල් මහත්මයා කිව්වේ සල්ලි ප්‍රශ්නයක් නෑ කියලා, ඩොලර් ප්‍රශ්නයක් නෑ කියලා, ඩොලර් තියෙනවා කියලා. කඩදාසි හිඟෙන් සාමාන්‍ය පෙළ විභාගයටත් ප්‍රශ්නයක් වේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් වේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර මුද්‍රණයත් අවුල චමින්ද සිල්ව වාර්තා කරන්නේ බැඩුම සිසුන් සංඛ්‍යාවක් මෙනී සිටින ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව කඩදාසි හිඟයකට මුහුණ පා ඇති බව වාර්තා කරන්නේ අද දිවයින පුවත්පත. චමින්ද සිල්වා මේ පිළිබඳව විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් නුත් විමසීමක් කළා තියෙනවා. ඔහු සඳහන් කරපු කාරණාව දිවයින පුවත්පත වාර්තා කරනවා. LMD ධර්මසේන මහත්මයා කෙරෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කඩදාසිවල අඩුවක් පවතින බවත් විභාගයට පෙර ඒවා ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්ය. ඔව් අඩුවක් තියෙනවා.
හැබැයි ඒක විභාගයට කලින් ගෙන්වගෙන මුද්‍රණ කටයුතු කරනවා කියලායි සඳහන් කරන්නේ. මේ අතරේ IMF ලොක්ෙක් ලංකාවට එනවා කියලා වාර්තා කරනවා. එන්නේ ණය දෙන එක ගැන කතා කරන්නද? ඒක තමයි ප්‍රශ්නේ. අද ලංකාදීප පුවත්පත මේ පිළිබඳ සඳහන් කරනවා. ලංකාදීප පුවත්පතෙන් අපි උපුටා ගන්නේ වාර්තා කරන විදිහට IMF ලොක්ෙක් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇගීම් වාර්තාව ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට නිමිත බවත් ශ්‍රී ලංකාව එම අරමුදල් වලින් මූල්‍ය ආධාර මේ දක්වා ඉල්ලා නොමැතිවද ඉල්ලීම් කළහොත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එම අරමුදල සූදානම් බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. එනුව විශේෂම ජාත්‍යන්තර අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්මයා උපට දක්වමින් රොයිටර් පුවත් සේවය කරන ප්‍රකාශයක් මූල්‍ය සහාය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නැහැ. එහෙත් සහාය දීමටත් ඒ සඳහා විකල්ප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් අප සූදානම්. තවම රොයිටර් තහවුරු කරනවා එහෙම IMF එකෙන් ණය ගන්නවා කියලා ණය ඉල්ලලා නැහැ. ණය ගන්නවා කියලා ප්‍රකාශයක් කළත් නැහැ. ණය ඉල්ලලා නැහැ ශ්‍රී ලංකාව. එන්නේ වෙන තාක්ෂණික උපදෙස් ලබා දීම සඳහා කියලා තමයි IMF ලොක්ෙක් අද ලංකාවට කියන පුතිනුත් වාර්තා කර සිටින්නේ. මේ අතරේ නිමල කොඩිතුවක්කු වාර්තා කරන මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සඳහා සමගි ජන බලවේගයේ සූදානම් කියලා. මුදල් ඇමතිට සජබෙන් විශ්වාසභංගයක් රටේ පවතින මූල්‍ය අර්බුදය වගේම එය කළමනාකරණය කර ගැනීමට කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ ප්‍රකාශයක් නොකිරීම සම්බන්ධයෙන් රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සහ පිළිතුරු නොදීම ආදී කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මේ පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික සමාවෙන්න සමග ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්සත් නායක මහත්මයා කිව්වා කියලා නිමල කොඩිතුවක්ක වාර්තා කරනවා. නැවත දිවයින පුවත්පතට යනවා. මොකද දිවයින පුවත්පත වාර්තා කරනවා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ ඉන්දිය සංචාරය පිළිබඳ වාර්තා කිහිපයක් එකවර වාර්තා කරනවා. බිලියනයක ණය ගන්න බැසිල් හෙට ඉන්දියාවට කියලා ශාම්නුවන් ගණේවත්ත වාර්තා කරනවා. දිවයින පුවත්පතට බිලියනයක ණය ගන්න බැසිල් හෙට ඉන්දියාවට. ඒ අනුව ඉන්දියාවෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා හෙට හවස ඉන්දියාවෙන් නවදෙල්ලි නුවර බලා පිටත් යාමට නිමිතයි. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළ කරලා තිබෙනවා. ඇමරිකන් ඩොලර් බිලියනයක මේ ඉන්දියානු මූල්‍ය පහසුකමෙන් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට නිමිත අතර ඉන්දියාවෙන් khනිජ තෙල් මිලදී ගැනීම සඳහා තවත් ඇමරිකන් ඩොලර් බිලියන 500ක මුදලක් මේ මගින් අනුමත වී ඇතයි කියලා වාර්තා කරනවා. දිවෙන ඒත් එක්කම වාර්තා කරනවා සාම්පූර් දීගයට ඉන්දියාව සමග ගිවිසුම් ගත වෙයි කියලා තවදුරටත් මුල් පිටුවෙන් වාර්තා කරනවා. ශාම්නුවන් ගණේවත්තගේ වාර්තාවක් සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයේ සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබීම මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහත්මයාගේ සහභාගීත්වයෙන් පහුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදු වුණා. මේ සාම්පූර්හි මෙගාවොට් 100ක සූර්ය විදුලි බලාගාරයේ සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය කියන විදිහට. මේ අනුව ඉන්දියාවේ NTPC Limited සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ට්‍රිකුමලි පවර් කම්පනි ලිමිටඩ් ඒකාබද්ධ ව්‍යාපාරයක් විදිහට ජොයින්ට් වෙන්චර් එකක් විදිහට ආරම්භ කරලා තිනවා කියලා දිවෙන පුවත්පත වාර්තා කරද්දී දිවෙනේ මුල් පිටුවේ තවදුරටත් වාර්තා කරනවා බැසිල්ගේ ඉන්දියා සංචාරයට පෙර ලංවීම සහ අදානි සමාගම අතර සුළං විදුලි බලාගාරයක් සඳහා ගිවිසුමකුත් කියලා වාර්තා කරන්නේ අද දිවයින පුවත්පත බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ඉන්දියා සංචාරයට පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රමුඛතම ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් මන්නාරමේදී මෙගාවොට් 500ක සුළං බලාගාරයක් ඉදිකිරීමට පිණිස මේ ගිවිසුම අත්සන් කර තිබෙනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරද්දී දින මින පුවත්පතට යනවා. පුවත් ගොනුවේ ටිකක් පහළින් තිබිච්ච පුවතක්. එහෙම සුළං විදුලි බලාගාරයක් සඳහා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ පුවතත් එක්කම අපි උපුටා ගන්න කැමති දිනමින පුවත්පත වාර්තා කරනවා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පිළිබඳව කතා කරද්දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කියන්නේ මෙගාවොට් 5000ක් නිපදවන්න ජනපතිගෙන් උපදෙස් කියලා අද ක්‍රිසන්ති විතාරණ තමයි වාර්තා කර සිටින්නේ දිනමින පුවත්පතට. යනු ඉදිරි අවුරුදු 6 ඇතුළත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් මෙගාවොට් 5000ක ප්‍රමාණයක් උත්පාදනය කර ඒ ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන බව මේ සඳහන් කර සිටින්නේ අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා. මේ සඳහා ජනාධිපතිතුමා උපදෙස් දුන් බව තමයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මෙගාවොට් 5000ක් අවුරුදු 6ක් ඇතුළත, ඒ කියන්නේ අවුරුද්දකට දල වශයෙන් මෙගාවොට් 850ක් 900කට කිට් වෙන ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න වෙනවා. මෙහෙම ඉලක්කයකට යන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. ඊළඟට
අපි බලශක්ති පිළිබඳව කතා කළා. ඒ වගේම IMF නිවේදනය පිළිබඳව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කරන ප්‍රකාශයකුත් වාර්තා කරනවා අද අරුණ පුවත්පත. IMF නිවේදනයේ ඇතැම් කරුණු නිකම් පුම්බපුවා කියලා බැසිල් කැබිනට්ටුවට දන්වයි. අද උදේජීවක නායකයා මේ බව වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පතට. අරුණ පුවත්පත මේ බව වාර්තා කර සිටිනවා. ඇතුල් පිටුවකට තවදුරටත් විස්තර ගෙනියනවා. ඒ අනුව ඇතැම් අවදානම් කරුණු විසඳීම සඳහා බලධාරීන් විසින් ගෙන ඇති උත්සාහයන් අවතක්සේරුවට ලක් කළ ඇති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයාගේ වාර්තාවෙන් පෙන්වා දෙනවා. රජයේ විදේශ ණය ප්‍රමාණය ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙන බවද 2022 වසර අවසානයේ වන විට ඇමරිකන් ඩොලර් බිලියන 11 දක්වා විදේශ ණය අඩුවන බව මුදල් ඇමතිවරයාගේ අදහස. මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම 2019-2022 කාල සීමාව තුළ දීර්ඝකාලීන මහා පරිමාණ ණය ලබා ගත්තේ නැහැ. ඒ නිසා 2022 අවුරුද්ද වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 11 දක්වා විදේශ ණය ප්‍රමාණය අඩු වෙනවා. ආහාර උද්දමනයේ 25% වන අතර එය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මුදල් ඇමතිවරයා පෙන්වා දෙනවා. ඉල්ලුම පාදක කරගත් උද්දමනයේ පීඩනය අවම කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කළත් IMF එක ඒක ගැන සලකා බලලා නැහැ කියලායි සඳහන් කර සිටින්නේ. මෙරට ආර්ථික සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඇතැම් අවදානම් කරුණු අතිශයෝක්තියෙන් යුතුව සඳහන් කර තිබූ බව බොරුවට පොම්බපුව නිකම් පොම්බපුව කියලා තමයි අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වමින් බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළේ කියලා අරුණ පුවත්පතට අද උදේජීවක නායක වාර්තා කරනවා. ඊළඟට දේශපාලනයේ නිරත ඇතැම් පිරිස් ප්‍රජාතන්ත්‍රවාදයට බයයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. වාර්තා උකට දක්වන්නේ අරුණ පුවත්පතෙන්. ඒ අනුව වාර්තා කරන්නේ කවුද කියන එක නැති වුණත් අරුණ පුවත්පත වාර්තා කරනවා දේශපාලනයේ නිරත ඇතැම් පිරිස් ප්‍රජාතන්ත්‍රවාදයට බිය බවද. ප්‍රජාතන්ත්‍රවාදයට බිය වූහොත් එතනින් සිට ආණ්ඩුවටත් රටටත් විනාශයක් මිස යහපතක් අත් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. අගමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පසුගිය 11 වෙනිදා පැවති චන්දහිමියන්ගේ දිනේ සැමරීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ කියන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා කියලත් අද අරුණ පුවත්පත මතක් කර සිටිනවා. ඊළඟට වරුණි පෙරමුණ අරුණ පුවත්පතට වාර්තා කරනවා අවුරුදු 9කට පස්සේ ඇඹිලිපිටියේ කඩදාසිකම් හල යලි වැඩ ආරම්භ කරයි කියලා. ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා පැකේජින් පෞද්ගලික සමාගම කියන සමාගම් දෙක එකතු වෙලා තමයි මේ ඒකාබද්ධ කටයුත්ත කරන්නේ. මෙමගින් කඩදාසි කර්මාන්ත ශාලාව වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75000ක් නිෂ්පාදනය කිරීම තමයි ඉලක්කය. කර්මාන්ත ශාලාවෙන් ලැබෙන ආදායමෙන් රුපියල් මිලියන 350 අතර ප්‍රමාණයක් ප්‍රතිලාභ වශයෙන් ලංකාවට ලැබෙනවා කියලාත් වාර්තා කරනවා. කිරිපිටි හිඟේ තියෙනවා, දියර කිරිහිඟයක් තියෙනවා. හයිලන්ඩ් කිරිපිටි අප්‍රේල් සිට වෙළඳපොළට වාර්තා කරනවා සාලි කුමාර ගුණසේකර. මේ වන විට දේශීය වෙළඳපොළේ දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර ඒ සඳහා පිළියමක් ලෙස අප්‍රේල් මාස මුල සිට සියලුම පළාත් තුළට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට මෙල්කෝ ආයතනය කටයුතු කරමින් සිටින බව සභාපති රේණුක පෙරේරා මහත්මයා කියනවා. දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට ඉදිරි මාස 6ක කාලය තුළ අක්කර 2000ක තෘණ වගාවක් සිදු කර මෙල්කෝ ආයතනයේ හා සම්බන්ධ කිරිගොවීන් වෙත තෘණ ලබා දීමට නියමිතයි කියලත් වාර්තා කරනවා. කොමුණත් මේවයි ඇත්ත නැත්ත තව කතා අද 7 වෙනි පැයදී දැනගන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. මොකද ඔහු තමයි ඉන්නේ මෙල්කෝ සමාගමේ සභාපතිවරයා රේණුක පෙරේරා මහත්මයා තමයි අද 7 වෙනි පැයේ ආරාධිතය වෙන්නේ. ඊළඟට ජාතික ආණ්ඩුවලට අපි බය නැහැ කියලා ඇමති මහින්ද අමරවීර අපි සූදානම් නැහැ කියලා ජාතික ආණ්ඩුවලට අපි සූදානම් නැහැ කියලා මහින්ද අමරවීර අමාත්‍යවරයා කරන ප්‍රකාශය අද උපුටා ගන්නවා මව්බිම පුවත්පතෙන්. මව්බිම පුවත්පත සඳහන් කරන විදිහට ලබන 23 වනදා සර්වපාක්ෂික සමුළුව පවත්වන්නේ ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යාමට නොවන බවත් එවැනි ජාතික ආණ්ඩුවක් හදන්නේ නම් ඒ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වන බවත් පරිසර ඇමති මහින්ද අමරවීර කියනවා. දැන් අවශ්‍ය වන්නේ ජාතික ආණ්ඩුවක් නෙවෙයි මේ ගොඩනගන්න පුළුවන් ජාතික වැඩපිළිවෙලක් රටට ගොඩනගන්න පුළුවන් ජාතික වැඩපිළිවෙලක් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරපු යෝජනා පිළි අරගෙන ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න තීරණය කළා කියලා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න තීරණය කළා. 23 වෙනිදා කැඳවනවා කියලායි වාර්තා වෙන්නේ. යනුව ජාතික ආණ්ඩුව ගැන ඒකෙදි එකඟතාවක් ආවොත් අපි ඒකට එකඟ නැහැ කියලා සඳහන් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඊළඟට ටෙලෝ සංවිධානයත් මේ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරනවා කියලා කියනවා. ජනපති සමග හෙට සාකච්ඡාව වර්ජනයට හේතු කියයි. ජනපති සමග හෙට සාකච්ඡාව වර්ජනයට ටෙලෝ හේතු කියයි කියලා නිවැරදි කරනවා. එතකොට අපි සර්වපාක්ෂික සමුළුව නෙවෙයි හෙට පැවැත්වෙන සාකච්ඡාවට ටෙලෝ සංවිධානයේ සහභාගී වෙන්නේ නැහැ කියලායි සඳහන් කර සිටින්නේ. දෙමළ පක්ෂවලට ආරාධනාවක් කළා. ඒ අනුව තමයි දෙමළ ජාතික සංධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනා අතරින් 7 දෙනෙකු පමණක් මේ සාකච්ඡාවට සහභාගී වීමට සූදානම් සිටින බව තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ 23 වෙනිදා පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුව ගැන නෙවෙයි හෙට පැවැත්වෙන සමුළුව
වත්මන් රජය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බලපෑමට ලක්ව ඇති සමයක දෙමළ ජාතික සන්ධානයේ හදිස්සියේම සාකච්ඡාවකට කැඳවීම මගින් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය අතකොළුවක් කරගෙන ඇතැයිද එම සාකච්ඡාවට සහභාගී වීමට දෙමළ ජාතික සන්ධානය වර්ජනය කළ යුතු ඇතැයිද සඳහන් කරමින් ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩිකරනාදන් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළා කියලා වාර්තා කරනවා. ඒ වගේම ජාතික ආණ්ඩුවක් එපා ජාතික රාමුවක් හදමු කියලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශයත් වාර්තා කරන උදේජීවී ඒකනායක ඒ අනුව ජාතික ආණ්ඩුවක් එපා ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සියලු පක්ෂ එකතු වෙලා හරි යකඩ රාමුවක් වගේ තද රාමුවක් හදාගනිමු කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව ජාතික ආණ්ඩුවක් එපා ජාතික රාමුවක් හදමු කියලායි ඔහු කියන්නේ. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ කරන ප්‍රකාශයක් වාර්තා කරනවා අරුණ පුවත්පත. ඒ තමයි ආණ්ඩුව එළවල ගේන කෙනා ගැන ජනතාවට අදහසක් නැහැ. දේශපාලකයාත් කැපකිරීම් කළ යුතුයි කියලා සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ ඔහු කරන ප්‍රකාශය වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. ආණ්ඩුව එළවලා ගේන කෙනා ගැන ජනතාවට අදහසක් නැහැ. ජනතාවට මේලා පීඩනයක් තියෙනවා. හැබැයි ඇත්තටම ගත්තොත් ලංකාවේ ආණ්ඩු බිඳ වැටිලා තියෙන්නේ මෙතන අලුත් ආණ්ඩු පත් කරගෙන තියෙන්නේ. ඒ එන ආණ්ඩුව හොඳ නිසා නෙවෙයි තියෙන ආණ්ඩුව නරකයි කියලා මිනිස්සු විශ්වාස කරන නිසා. දැන් ඇත්තටම ගත්තොත් ඉන්න අය එන්න සූදානම් වෙන්නේ එන්න කැසකවන අය පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැහැ. ආණ්ඩුව එළවල ගේන කෙනා ගැන ජනතාවට අදහසක් නැහැ කියලා සුනිල් හඳුන්නෙත්තු හිටපු මන්ත්‍රීතුමත් කියනවා. ඊළඟට අපි යනවා දේශපාලන වේදිකාවෙන් පස්සේ යුක්‍රේන් අර්බුදය පිළිබඳ කතාවට. යුක්‍රේන් අර්බුදය ගැන සඳහන් කරද්දී කිව් අගනුවරට ඔන්න මෙන්න කියලා ඉන්නේ වාර්තා කරනවා රුසියානු හමුදා යුක්‍රේන අගනුවට එහෙම නැත්නම් කිව් අගනුවරට ඔන්න මෙන්න කියලා තියෙන්නේ ඉන්නේ. රුසියානු හමුදා කිව් අගනුවරට කිලෝමීටර 15ක් ආසන්න වෙයි කියලා අද සහන වික්‍රමගේ සහ ධම්මික සෙනවිරත්න වාර්තා කරනවා අරුණ පුවත්පතට. නගරවැසියන් ප්‍රබල ප්‍රතිප්‍රහාරයකටත් සූදානම්. රුසියානු හමුදා මෙතෙක් පැමිණ ඇති ගමන් මග කොයි ආකාරයෙන්ද කියලා පුවත්පත ඡායාරූපයක් එහෙම නැත්නම් සිතීමක් මගින් පළ කරනවා. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ලොකුම සරණාගත අර්බුදය තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා සහන වික්‍රමගේ මතක් කර දෙනවා. මොකද මේ සරණාගත අර්බුදය ජාත්‍යන්තර මාධ්‍ය බටහිර මාධ්‍ය උලුප්පා දක්වනවා. මොකද මේ වෙනකොට යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියානුවන් 25000ක් රටින් පිටව ගිහිල්ලා තියෙනවා කියලා. eBay සමාගමත් රුසියා ව්‍යාපාර කටයුතු අත්හිටුවනවා. සාකච්ඡාවට සූදානම් නමුත් යටත් වීමට සූදානම් නැහැ යුක්‍රේන විදේශ ඇමති කියනවා. යුක්‍රේනයට ඇමරිකන් ඩොලර් මිලියන 200ක යුද ආධාර ලැබිලා තියෙනවා. ඒ වගේම යුක්‍රේනයේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරනවා. සිවිල් වැසියන් ලක්ෂ 25ක් යුක්‍රේනයෙන් පලා ඇති කියලා වාර්තා කරනවා. සිවිල් වැසියන් ලක්ෂ 25ක් යුක්‍රේන පලා ගිහිල්ලා තියෙනවා. වගේම ගුවන් ප්‍රහාර අනතුරංග වීම දිගටම නිතරම සිද්ධ වෙනවා. හේතුව කිලෝමීටර් 15ක් ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ. නිතරම පිපිරීම් සහ ගුවන් හමුදා එහෙම නැත්නම් ගුවන් ආරක්ෂණ සයිරන් නලාහඬ ඇහෙන්න පටන් අරගෙන තියෙනවා කිව් අගනුවරින්. අද පුවත්පත තමයි මේ පෙරලලා ගන්නේ. අද පුවත්පත 6-7 පිටු දෙකම යා කරමින් වාර්තා කරනවා පෝලන්ත දේශීය සීමාවේ යුක්‍රේන හමුදා කඳවුරකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව. එනෝ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයේ 18 වන දිනය වන විට මේ කඳවුර හානියට පත්වීම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. 35ක් මරුට 57ක් තුවාල පෝලන්ත දේශීය සීමාවේ යුක්‍රේන හමුදා කඳවුරකට එල්ල වෙච්ච ප්‍රහාරය නිසා. දෙවියන්ගේ නාමයෙන් මේ සිදු කරන සමූල ඝාතන නවත්වන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලති කියලා සඳහනක් තියෙනවා. හැබැයි පාප් වහන්සේ ඇයි සඳහනක් නොකළේ මේ ගැටුම්වලට රුසියාව තල්ලු කරපු යුක්‍රේනය තල්ලු කරපු ඇමරිකාව එහෙම නැත්නම් නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා දෙන්න එහෙම නැත්නම් රුසියාවේ ආරක්ෂාව පිළිබඳ සැකයක් රුසියාව තුළ මතු කරපු පාර්ශව පිළිබඳව ඇමරිකාව පිළිබඳව බ්‍රිතාන්‍යය පිළිබඳව එහෙම නැත්නම් නේටෝ සංවිධානය පිළිබඳව ඇයි සඳහනක් නැති කියන ගැටලුවක් තියෙනවා. යුක්‍රේන වැසියන්ට රැකවරණය දෙන බ්‍රිතාන්‍ය නිවසකට පවුන් 350 ගානක ගෙවන්න තීරණය කළා තියෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුව යුක්‍රේනයේ පවතින ගැටුම් හේතුවෙන් මව්බිම අතහැරලා එන යුක්‍රේන වැසියන්ට නවාතැන් දුන්නොත් බ්‍රිතාන්‍ය වැසියන්ට මාසයකට පවුන් 350ක් මුදලක් ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඊළඟට යුක්‍රේන ජාතිකයන්ට ගෙන යමින් තිබූ බස් රථයක් ඉතාලියේ පෙරළීලා ගිහිල්ලා තියෙනවා. රටින් පිටවන යුක්‍රේන වැසියන්ට බාධා කරන බවට රුසියාවෙන් යුක්‍රේනයට චෝදනා. මොකද අර LTT සංවිධානය යුද මුක්ත කලාපෙන් සාමාන්‍ය ජනතාව සිවිල් ජනතාව පලායනයක වළක්වන්න කටයුතු කළා වගේම මේ යුද්ධෙදිත් රටින් පිටවන යුක්‍රේන වැසියන්ට යුක්‍රේන ආණ්ඩුව බලපෑම් කරනවා කියලා රුසියාව චෝදනා කරනවා. හැබැයි මේ දක්වා යුක්‍රේන වැසියන් ලක්ෂ 25ක් රට හැර ගිහිල්ලා තියෙනවා. ඉන් ලක්ෂ 15ක් පෝලන්තයට ගිහිල්ලා තියෙන කියලා සඳහන් කරන්නේ. මේ අතරේ රසායනික අවිභාවිත කළොත් බලාගෙන නැහැ කියලා ලෝක පොලිස් කාර්ය ඇමරිකානු ජනාධිපති
ජෝ බයිඩන් කරන ප්‍රකාශය වාර්තා කරනවා ඇමරිකානු ජනාධිපති රුසියාවට අනුතුරු වීම කළා තියෙනවා. රුසියාන අර්බුදයට ඍජුව මැදිහත් වීම, රුසියාවට එරෙහි යුද්ධයකට මුලපිරීම ඒක තුන්වන ලෝක යුද්ධයක් දක්වා විතරක් නෙවෙයි න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙන ඇති බව තමයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කරන්නේ. හැබැයි රුසියාව චෝදනා කරනවා යුක්‍රේන ආණ්ඩුව ජීව විද්‍යාත්මක අවි හදන්න යනවා කියලා. යුක්‍රේන ආණ්ඩුව විසින් ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ සැලසුමක් ඇති බව මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ආදිසි රැස්වීමක් ඇඳවන ලෙස රුසියාව සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන්ුත් ඉල්ලීමක් කළා. මේ අතර ලෝකේ බිහිසුණුම ස්නයිපර් වෙඩික්කරුවා විදිහට හැඳින්වෙන වොලි ඔහු මේ වෙනකොට රුසියානු හමුදා නිලධාරීන් එමෙන්නත රුසියානු හමුදා සමාජිකයන් විශාල ප්‍රමාණයක් කියන්නේ 6ක් විතර මරණයට පත් කරලා තියෙනවා කියලා සඳහන් කරන ඔහුට දවසකට ඕනනම් ඉලක්ක 40ක් ගන්න පුළුවන් 40 දෙනෙකු මරා දමන්න පුළුවන් කියලත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු කැනඩාවේ ඉඳලා ඇවිල්ලා තියෙනවා යුක්‍රේනයට රුසියාවට පහර දීම සඳහා. ඊළඟට ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය තියෙනවා. එයින් ඉන්දියා කොංග්‍රස් පක්ෂය බරපතල පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය විසිවෙයි. ඒ නිසා ගාන්ධි පවුල පක්ෂය දරන තඩතුරු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව අද විදේශ පුවත් අතර වාර්තා කරනවා. මේවා ගින්දර වගේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ජනමාධ්‍ය මගින්. ජනමාධ්‍ය ගින්දර වගේ අවුලුවන්න නොවේ දල්වන්න. ඇමති දලස්සලා පෙරමුණු මහත්මයා කරන ප්‍රකාශය අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ජනමාධ්‍ය කියන්නේ හරියට ගින්දර වගේ දෙයක්. ඒකෙන් කරන්නේ ඇවුලුවීම නෙවෙයි දැල්වීමයි විය යුතු වන්නේ. ප්‍රකාශන නිදහස කිසිවෙකුගේ බලපෑමකින් තොරව තම මතය ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක සෑම විටම ආකල්ප මත පමණක් නොවේ තොරතුරු හා දත්ත මත පදනම් විය යුතු බව ඩලස් සලහ පෙරමුණු ජනමාධ්‍ය අමාත්‍යතුමා කර ප්‍රකාශය අද වාර්තා කරනවා. දිනවෙන පුවත්පත ජනමාධ්‍ය ගින්දර වගේ අවුලුවන්න නොවේ දල්වන්න. රැකියා ලක්ෂ 10ක් නිර්මාණය කරන රජයේ සැලසුම් කෙල් මේ අතර වාර්තා කරනවා අද දිනවෙන පුවත්පත. මහින්ද අලුත්ගිරිගේ වාර්තාවක් මේ. ඊළඟට කේදනීය පොතක් වාර්තා කරනවා. පියාගෙන් පොළු පහර කෑ දරුවන් අතරින් දෙදෙනෙක් තවමත් ICU එකේ ඉන්නේ කියලා අරුණ පුවත්පත මුල් පිටුවේ මේ පොත වාර්තා කර සිටිනවා. ගැටලු දරා ගැනීමේ හැකියාව නැති වුණාම නැත්නම් ගැටලු දරා ගැනීමේ නොහැකියාව නිසා වෙන ගැටලු තමයි මේ. ගැටලු දරා ගැනීමේ නොහැකියාව නිසා සිදුවන ගැටලු තමයි මේ. වාර්තා කර සිටින කේ.කේ. ආරිදාස දඹුල්ලේ ඉඳලා මේ පුවත ටිකක් විස්සර ඇතුණත් කියවන කල්පනා කළේ මේ එක පැත්තකින් ගත්තාම සමාජ විද්‍යාඥයන්ට එහෙම නැත්නම් ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට සමාජය ගැන ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අයට විමසිල්ලෙන් බලාගෙන ඉන්න අයට නිර්මාණකරුවන්ට මේ සිද්ධි වලින් බොහෝ දේ උගන ගන්න පුළුවන් නිසා ඇඳමත නිදාගෙන සිටි වයස අවුරුදු 13, 8, 5 වයස් මට්ටමේ සිටි පිරිමි දරුවන් දෙදෙනාට සහ දියණියට පොල්ලකින් හිසට පහර දී ඇති මේ පුද්ගලයා ගෙල වැළලාගෙන නැත්තේ නිවස පිටුපස ගසක. මේ පුද්ගලයා 12 වනද රාත්‍රියේ ගීතයක්ද ගායනා කොට මුහුණු පොතට එය මුදා හැර මුහුණු පොතේ සුදු කොඩියක්ද දමා තිබෙනවා. නිවසේ එළියේ කාමරයක නිදා සිටි මියගිය පුද්ගලයාගේ මවට පෙරේදා අලුයම දරුවන්ගේ කෙඳිරිලි හඬක් ඇසී දොර ඇරගෙන ගොස් කාමරයේ බලන විට දරුවන් ලේවිලක් මැද වැටී සිටිනු අවට අයට කෑ ගහලා කියලා තියෙනවා. දරුවන්ගේ මව සැමියා සමග අමමනාප වී මාසයකට අධික කාලයක් වෙනත් ප්‍රදේශයකට ගොස් තිබෙනවා. බිරිඳ නිවසෙන් බැහැරව සිටියදී මේගේ පුද්ගලයා දරුවන් සහ තම මව සමග තමන්ගේ මේ නිවසේ කාලය ගත කළා කියලා වාර්තා කරනවා. එතකොට සිද්ධි දාමය පැහැදිලි. ඒ සිද්ධි දරා ගැනීම සහ ඒවට ප්‍රතිචාර දැක්වීම මේවා කොහොමද දැන් ඒ සිද්ධිය සිද්ධ වෙලා ඉවරයි. හැබැයි මේ දරුවන් 3 දෙනාගෙන් දෙන්නෙක් තවමත් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන්නේ. මේ දරුවන්ගේ ජීවිතවලට වෙන අනතුර නැත්නම් ජීවිතේ බේරුණත් වෙන්න පුළුවන් අනතුරුදායක තත්ත්වය මේව ගැන නැවත කල්පනා කරලා බලන්න වෙනවා. ඒ නිසා මේ සිද්ධිය ටිකක් විස්තරතව කිව්වේ. ඒ අතරේ මේ වගේ සිද්ධි නිර්මාණකරුවන්ට හොඳ වස්තු බීජ ඒ නිසා මේ වගේ වස්තු බීජ වලින් තනන නිර්මාණ වලින් සමාජය දැනුවත් කරන සමාජයේ බුද්ධිමය නිම්වලු පුළුල් කරන්න ඉඩක් කඩක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. The Newspaper චිත්‍රපටයේ ජගත් සම්මානයක් කියන පුවත ඒ අතරේ වාර්තා කරනවා. The Newspaper චිත්‍රපටය පිළිබඳව අද මේ කතාබහ ඇතිවලා තිබෙනවා. ජගත් සම්මානයක් හිමිනවා සමන්ත යහම්පත් සහ ඩයනා උදංගනී වාර්තා කරනවා. බෙන්ගාලේ බෙන්ගලූරු නුවරදී පසුගියදා අවසන් වුණු 13 වන බෙන්ගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටය විදිහට Best Asian Film විදිහට සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරුගේ අධ්‍යක්ෂණය කළ එවැගේම වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන සහ HD ප්‍රේමසිරි මහත්මරු නිෂ්පාදනය කළ The Newspaper චිත්‍රපටයේ සම්මාන ලැබුවා කියලා වාර්තා කරනවා.
මේ චිත්‍රපට සම්මාන උළෙලෙදි ශ්‍රී ලංකාව වගේම චීනය, ජපානය, ඉරානය, ඉන්දියාව, පිලිපීනය ආදී ආසියානු කලාපීය රටවල් 13කට අයත් චිත්‍රපට 28ක් අතරින් තමයි The Newspaper චිත්‍රපටය ජගත් සම්මානයට ලබන්නේ. The Best Film in the Asia විදියට සම්මාන ලබනවා. ඒ අනුව නිවුස්පේපර් චිත්‍රපටයට මේ සම්මානය ලැබීමේ පුවත හුරේරා පොකට් කාටුන් එකෙන් පටන් ගනිමු. හසන්ත විජේනායක නිර්මාණය කරන ජනතාවට පාරට බැසීම හැර විකල්පයක් නැහැ කියලා මෛත්‍රීපාල කියනවා. අන්න නයා මෙන්න පොල්ල. අන්න නයා මෙන්න පොල්ල. ජනතාවට පාරට බැසීමට හැර විකල්පයක් නැහැ කියලා කියන්නේ බැහැපල්ල කියන එකනේ. මෛත්‍රී මෛත්‍රී. MD වීරරත්නගේ මරිසපාල පොකට් කාටුන් එක බැසිල් කියනවා තව සහන දෙනවලු. මධ්‍යම රාත්‍රියේ සිටද MD වීරරත්න යහන්නේ. පංකජ රුවින්දගේ සරදම කාටද? අපි IMF යනවා. ඇයි පහන ගැන විශ්වාසයක් නැද්ද? අංජනගේ කාටුන් එක පොකට් කාටුන් එක දිනමිනි පුවත්පතෙන් තෝරගන්නවා. සිපෙට්කෝ තෙල් මිලත් වැඩි කරන්න වුණා බං. ගම්මන් පිල නම් බේරුණා. අංජනගේ කාටුන් එක ඒ දවසේ පද 4 තෝරගන්නවා. විදුරාබේ නායක පබඳින පෙන්වයි සමාගම් දෙක තෙල්වල බලය දැකගත හැකිය බල නැටුමෙහි ප්‍රතිඵලය පොදු ජනතාව තවමත් පෝලිම්වලය කවදා නිවේවිද ඇවිලෙන ගිනි මැලය. ඊළඟට ඩොග් ටෝක් තෝරගන්නවා අද පුවත්පතේ ප්‍රියන්ති පෙරේරාගේ බඩු මිල ඉහළ යනවා නොවැ අයියෝ ලුණු කැඳ බොන්නවත් බැහැ දැන් මගේ දෙයියෝ පක්ෂ විපක්ෂය දෙපසම බොරු කයියෝ ඡන්දෙ හිඟන්නට නෑවිත් හිටු ගොයියෝ ඡන්දෙ හිඟන්නට නෑවිත් හිටු ගොයියෝ කියලා පක්ෂ විපක්ෂේ බොරු කයියන්ටයි මේ කියන්නේ ඩොග්ස්ලා. අද පළාත් 4කට හවස 2කින් විතර පස්සේ ගිගුරුම් සහිත තදවැසි ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. මධ්‍යම සබරගමුව උතුරු මැද බයඹ මේ කියන පළාත්වල. ඒ කියන්නේ මධ්‍යම පළාතටත් වහිනවා සබරගමුවටත් වහිනවා කියලා කිව්වයින් පස්සේ ජලාශ තියෙන ප්‍රදේශවලට වහිනවා. විදුලි බල උත්පාදනයට ඒක හොඳ පුවතක් වෙයි. ගුගුර වහීවි කියලායි කියන්නේ. ඒක සතුටුදායක කාරණයක්. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම මැච් එක තියෙනවා. ටෙස්ට් මැච් එකේ 3 වන දවස අද ITN එකේ මැච් එක බලන්න පුළුවන්. මැච් එකට කලින් කරන විග්‍රහය ඉතාමත්ම වැදගත්. ආය ක්‍රිකට් ගහන්න ඉන්න දරුවන්ට එහෙම හොඳට ඉගෙන ගන්න දේවල් තියෙනවා. බලාගෙන හිටියාම කරන වැරදි සහ සාර්ථකත්වය, සාර්ථක පහරවල්, සාර්ථක පන්දු වැවීම් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මැච් එකේ 3 වන දවසේ වෙද්දී ලංකාවට හති හලන ඉලක්කයක් ලැබිලා තියෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවට හති හලාගෙන හරි සෙල්ලම් කරන්න පුළුවන් දවස් 3ක් තියෙනවා ඉන්නම ගොඩනගන්න. දිනනව නම් පරිස්සමෙන් ගෙවුවොත් පුළුවන්. හැබැයි පිටිය කොයිතරම් උදව් කරයිද කියන එක පිළිබඳ ලොකු සැකයක් තියෙනවා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා ITN එකෙන් බෝලෙන් බෝලට පන්දුවෙන් පන්දුවට මැච් එක නිකන් වීදුරුවකින් මෙහා පැත්තේ ඉන්නා වගේ පැහැදිලිව බලන්න පුළුවන්. ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක පරිස්සමින් ඉන්න කියන සිතුවිල්ල හිතේ තියාගෙන නික්මෙන්න සූදානම්. ආයිබෝන්.